මම ශාමලී පැතිරගේ. අපි මේ YouTube නාලිකාවත් එක්ක ගොඩාක් දෙනෙක් දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් අපේ නාලිකාවට හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා. පළමුවෙන්ම මම ගොඩක්ම සමාව අයදිනවා මගේ වෙලාව නැති එක ගැන. මොකද සමහර වෙලාවට මට ඕගොල්ලන්ගේ දුරකථන නැමතුම් ආන්සර් කරන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න වලට ආන්සර් කරන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මම ඒ සඳහා වෙනම වෙලාවක් වෙන් කරගන්න මේ දවස්වල සෑහෙන මහන්සි ගන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැඳිලා ඉන්නවට. මම හිතන්නේ අපි තාම කෙටි කාලයක් තුල බොහොම මේ සති කීපයක් තුල අපිට දැන්ට අම්මලා 40000කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් ප්‍රශ්න අපිට යොමු කරලා තියෙනවා. ඉතින් මම අද අපිට යොමු කරලා තියෙන ප්‍රශ්න ටිකක් කතා කරන්න තමයි මේ ලයිව් එක ගත්තේ. ඒ වගේම ඔයගොල්ලන් ලයිව් අහන ප්‍රශ්න කීපයකුත් මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එක ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. නිමල්ක විජේසුන්දර අහගෙන ඇති බබාගේ ඔළුව ටිකක් දිගයි. ෂේප් එක රවුමට හදාගන්න පුළුවන්ද? පැංචාගේ වයස නම් සඳහන් කළා නෑ. ඉතින් සාමාන්‍යයෙන් අපි ඔය ගැන හුඟක් කතා කරලා තියෙනවා. බබාගේ ඔළුවේ රවුම් ගතිය, හැඩය වෙනස් වීම මේ බබා උපදිනකොට එයාගේ ඔළුවේ තියෙන අස්ථි හරිම ප්‍රත්‍යස්තයිනේ නැමෙනසුළු. ඒවා අති පිහිට වෙන එකිනෙක ගිහිල්ලා තමයි මේ පුංචි උපත් මාර්ගය ඔස්සේ එළියට එන්නේ. ඉතින් පුංචි ගැටලු මතුවෙලා බබාගේ ඔළුවේ අර ලස්සන රවුම් හැඩය නැති වෙනවා. විශේෂයෙන්ම නෝමල් හම්බෙච්ච බබාලට මෙහෙම වෙන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම බය වෙන්න එපා. ඒක අවුරුද්දක් එකමාරක් යද්දි පවුලේ අයගේ ඔළුවේ විදිහට සාමාන්‍ය විදිහට හැදෙනවා. ඒක නිසා හදන්න තලන්න යන්න එපා. නමුත් මම සමහර වෙලාවට කියනවා පොඩි මසාජ් එකක් දෙන්න. තාමත් සියුම් මේ ඇඟිලි තුඩු වලින් චූටි මසාජ් එකක් දුන්නට කමක් නැහැ. ඒ හැරෙන්න හදන්න යන්න එපා. ඒක ඉබේ අවුරුද්දක් ඇතුළත හැදිලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකන් ඉන්න. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ දමයන්ති කියලා තියෙනවා. වැදෑමහ පහත් වෙන්නේ ඇයි? වැදෑමහ පහත් වෙලා පිහිටීමට ඇත්තටම හේතු නැහැ. ඒක සමහර වෙලාවට පුංචි හේතු තියෙන්න පුළුවන්. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව අපි සොයාගත්ත විශේෂ හේතුවක් නැහැ. ඒක ඉතින් අර බබා තැන්පත් වීමේදී අධිරෝපණය වෙන්නේ. කියන්නේ කුස ඇතුලේ කලලේ ගිහිල්ලා අධිරෝපණය වෙන විදිහත් එක්ක ඊට පස්සේ ඒක විශාල වෙලා වැදෑමහ හැදිලා තියෙන ප්‍රදේශයත් එක්ක ඒක ඉතින් අපි දෛවය විසින් තමයි තීරණය කරන්නේ. දුවෙක් හැදෙනවද පුතෙක් හැදෙනවද වගේ තමයි වැදෑමහ පිටින තැනත් වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට හැබැයි වැදෑමහ පහතින් පිහිටපු කලින් ප්‍රෙග්නන්සි එක තියෙන අම්මා කෙනෙක්ගේ මේ ගමනත් එහෙම වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා කලින් වැදෑමහ පහතින් පිහිටියොත් ඔන්න එක හේතුවක්. ඒ හැරෙන්න විශේෂ ඔබට පාලනය කළ හැකි හෝ කළ නොහැකි හේතු නෑ. වැදෑමහ පහටින් පිහිටියා කියලා ස්කෑන් එකේ හඳුනාගත්තට පස්සේ තමයි ඔබට තියෙන යම් ප්‍රවේශම් වෙන්න පුංචි දේවල් ටිකක්. ඉතින් ඔන්න දමයන්තිගේ ප්‍රශ්නේ ඒ. ඊළඟට සුරේකා මදු අහලා තියෙනවා ගර්භණී මුල් කාල සීමාවේදී ගුවන් ගමන් කමක් නැද්ද කියලා. ගර්භණී කාල සීමාවේදී සාමාන්‍යයෙන් එක ගුවන් සේවාවන් වල තියෙනවා. ගුවන් ගමනට කොහොමද ගන්නේ ප්‍රෙග්නන්ට් මදර් කෙනෙක්, කොහොමද ඒක ලෑස්ති කරන්නේ, ඒගොල්ලන් ගන්නවද නැද්ද? එහෙනම් ගොඩක් ගුවන් සමාගම් එක තමයි කතා කරන්න ඕනේ ගැන. හැබැයි මම දන්න තරමින් නම් මුල් මාස දිනේ නෙමෙයි ඕනම කාලෙකදී try කරන්න පුළුවන්. ගුවන් ගමනක් යන එක ගර්භණීතාවයට ගැටලුවක් නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ තියෙනවා පුංචි නීති පද්ධතියක් ගර්භණී මවක් ප්‍රවාහනය කිරීමේදී. ඒක නිසා ඔබ යනවා නම් ගුවන් ගමන අනිවාර්යෙන් ටිකට් එක ගන්න කලින් පොඩ්ඩක් ඒක දැනුම් දීලා ඒ ගුවන් සමාගමත් එක්කද ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් එක්ක චුට්ටක් කතා කරලා බලන්න. ඒගොල්ලෝගේ පහසුකම් මොනවද ඔබට සැපිය හැකි. ඒගොල්ලෝ විශේෂ පහසුකම් සපයනවා. විශේෂයෙන් අවසාන මාස 3 නම් මුල් මාස 3 නම් ඒ තරම් ලොකු ගැටලුවක් මට තාම එහෙම දැනෙලා නැහැ. කාගේවත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. නමුත් ඉතින් හදිසියක් වෙන්න පුළුවන් නිසා එහෙම කතා කරලා තියාගන්න එක හොඳයි. නමුත් ගැටලුවක් නැහැ. ගුවන් ගමනකින් යන එක කිසිම ගැටලුවක් නෙමෙයි ගර්භණීතාවය. ඊළඟට සුරංග මනෝජ් කියලා තියෙනවා. චූටි පැටියට මාස 3යි සති 2යි දිගටම කිඹුහුන් යනවා. එක දිගටම කිඹුහුන් යන නිසා බයයි මොකක් හරි වෙලාද කියලා එකපාරකට කිඹුහුන් 5ක් විතර යවනවා කියලා. ඉතින් සමහර වෙලාවට මේ වෙද එක ඒ කියන්නේ පරිසරයේ සීතල වීම එහෙම නැත්නම් පරිසරයේ ඉන්න ඔබ දන්නව නැතුණාට මේ හැම තැනකම අපේ අත්වල මේ පරිසරයේ ඉන්න මයිටාවු කියලා පුංචි සත්තු විශේෂයක්. ඉතින් මේ මයිටාවු නිසා තමයි අපි ඔය ඇස් එහෙම යට පොඩි බබාලගේ කසන්න ගන්නේ. අපිත් සමහරවිට කසනු
දූවිලි සහිත පරිසරයකට ගියාම මේව කසන්න ගන්නවා. ඊළඟට මයිටාවු නිසා තමයි ගොඩක් වෙලාවට කිඹුහුන් යන්නේ. අපි ඇලර්ජික් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ පුංචි සත්තු జాතියක් මේගොල්ලෝ. බය වෙන්න එපා. සත්තු කිව්වට ඒක දූවිලිම තමයි. දූවිලි මයිටාවු කියලා කියන්නේ. දූවිලි මැක්ක කියලාත් කියනවා. ඉතින් සමහර බබාලා ওই මෙයා ඉන්නේ මේ ජීවාණු හරිත පරිසරයකනේ කුස ඇතුලේ. ඉතින් ඉඳලා එළියට ආපු බබෙකුට පොඩ්ඩක් ඉතින් යන්තම් පරිසරයේ වෙනස් වීම ඇති ලොකු දෙයක් කරන්නේ. ඒක නිසා එක දිගට කිඹුන් යවන්න ගන්න පුළුවන්. මොනවා හරි ප්‍රතිචාර දක්වනවා. හැමේ වුණත් යන්තම් දූවිලි පොඩ්ඩක් ගැවුණත් බිබිලි දාන්න ගන්නවා. ඉතින් මේගොල්ලෝ තාම මේ පරිසරයට ඔරොත්තු දෙන්නේ නැහැ. පරිසරයට හැඩ ගැසීගෙන යන්නේ. ඉතින් ඒක නිසා එයා එහෙම ප්‍රතිචාර දක්වනවා නම් කිඹුමක් කරලා හරි ඒක හොඳ ප්‍රතිචාරයක්. ඒ කියන්නේ බබා හොඳට ජීවත් වෙනවා. එයාට හොඳට පරිසරයේ දේවල් උකහා ගන්නවා. ඒ සඳහා ප්‍රතිචාර දක්වනවා. ඒක නිසා බය වෙන්න එපා. කිඹුන් යවන්න දෙන්න හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නැහැ. මව්කිරි දෙන බබාලට මම වගකීමෙන් කියන්නේ ගොඩක් ප්‍රතිශක්තිකරණය ඇති වෙනවා මව්කිරි නිසා. ඒක නිසා මව්කිරි දෙන බබෙක් සම්බන්ධයෙන් හෙම්බිරිස්සාව හැදෙයි. ඒ වගේ බය වෙන්න එපා. කිඹුන් යවන්න දෙන්න. යාට ඒ ප්‍රතිශක්තිය ඉබේම යාගේ ඇඟේ ගබඩා කරගන්න ඒ ටික අවශ්‍යයි. ඕන්න තව එක්කෙනෙක් ඇවිල්ලා තිනවා සින්දි වියන්ගා මුල් මාස 3ේදී දුඹුරු පාට දියරයක් පිට වෙනවා. ඒ ඇයි? මුල් මාස 3 කියලා මම හිතන්නේ අදහස් කරන්නේ ගර්භණී මුල් කාල සීමාවේදී ඇත්තේ සින්දි දුඹුරු පාට දියරයක් පිට වෙනවා නම් දරුවෝ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුට පෙන්න ගන්න ඕනි, ස්කෑන් එකක් කරන්න ඕනි. මොකද රුධිර ගලණයක් කොහේ හරි තියෙන්න පුළුවන්. ඔබේ පැංචා හොඳින් පරිස්සමින් ඉන්නවද? ඒ ටික බලා ගන්න මුලින්. අනිත් එක තමයි බබා හොඳින් හිටියත් සමහර වෙලාවට දැන් ගර්භණී කාල සීමාවේ රුධිර වහනය වැඩි නියෝනි මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශයට මුළු ප්‍රජනක පද්ධතියටම රුධිර වහනය වැඩි. ඉතින් පොඩ්ඩක් රුධිරය පිටවිලා තියලා ඔක කාලයක් යනකොට දුඹුරු පාට වෙනවා. පොඩි දවසක් යනකොට රුධිරය දුඹුරු පාට වෙනවා. එහෙම වෙන්න පුළුවන්. පුංචි රුධිර නාල කැඩිලා ඒ වගේ සිද්ධියක් වෙන්න පුළුවන්. බය වෙන්න නම් එපා මම මෙහෙම කිව්වට. නමුත් වඩා හොඳයි ඉක්මනින් ස්කෑන් එකක් කරලා ડોක්ටර් කෙනෙකුට පෙන්නලා බබා හොඳින් ඉන්නවද කියලා බලාගන්න. ඒ හැරුණුකොට මම හිතන්නේ ওই වගේ දෙයක් ඒ තරම් ලොකු ගැටලුවක් කරගන්න එපා. යට ඇඳුමේ පොඩ්ඩක් ඒ වගේ ක්ලේශහිතව තිබුණට දුඹුරු පාටව තිබුණට ඒව මගේ හැරිලා යයි. එතකොට ඔන්න තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඔයාලා මම මේ තෝර යන්නේ එකක් තියෙනවා. බබාට උදේට කිරි එකක් දෙන්නම ඕනේ. නැත්තම් අඬනවා. අවුරුදු 2යි සන්ධ්‍යා නිර්මලයි. ඒකට නම් ඉතින් මම කියන්නේ ඉතින් හැමදාම කියන වගේ බැනුම් අහන්න උත්තරයක්. මොකද සමහර අම්මලා මට කෑ ගහනවත් එක්ක ඉතින් මිස් කිව්වට ප්‍රායෝගික නෑනේ කිරි පිටිත් නොදී ඉන්න එක කියලා. මගේ වුණා නම් බබා මම දෙන්නේ නෑ. ඒක තමයි මගේ උත්තරේ. මගේ වුණා නම් පැංචා මම කවදාවත් දෙන්නේ නෑ. පිටි කොහොම හරි කැම ටිකකට හුරු කර ගන්නවා. ඒ වගේම මනස වඩන කැම જાති ටික කොහොම හරි හොයලා චුට්ට හරි කවන්න. ඉතින් අපි පුරුදු කරන දේ තමයි මේ හැම පැංචෙක්ම ඒ කියන්නේ ගෙනියන්නේ. අපි බබාට පුරුදු කරපු නැති කිසි දෙයක් එයාගේ ඇඟ ඇතුලේ නෑ. පුංචි කාලේදී අපි හුරු කරන කැම බීම, හුරු කරන behaves හැම දෙයක්ම පුංචි පැටවු අපේ දේවල් තමයි මේ කොපි කරලා යන්නේ. එක්ක අපි දෙන දෙයක් එක්ක අපේ කොපියක්. ඉතින් ඒක නිසා කිරිපිටි එයා අරන් ආවෙත් නැහැ, කිරිපිටි එයා ඉල්ලන්නෙත් නැහැ. අපිම තමයි ලේසියට පහසුවට සහ එක්ක ආදරයට වෙන්න පුළුවන් කිරිපිටි ටික දෙන්න. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි මේක වෙනස් කරමු. පැංචාන්ට කිරිපිටි දෙන්න එපා. මේ වගේ තියෙන රසායනික ද්‍රව්‍ය දන්නවනම් ඔබවත් කවදාවත් කිරිපිටි වීදුරුවක් බොන්නේ නැහැ. තව ප්‍රශ්නයක් එනවා. රසිකා කුමුදුනී දිනු බබාට කෑම කවනකොට ප්‍රමාණයට වඩා පොඩ්ඩක් හරි කවන එක ලොකු ප්‍රශ්නයක්ද? ලොකු ප්‍රශ්නයක්. මොකද උදේට දැන් හිතන්න දැන් මම කනවා පාන් පෙති 2යි සම්බෝල පොඩ්ඩකුයි පරිප්පු චුට්ටකුයි තව බත් කටවල් දෙකකුත් සමහර වෙලාවට කනවා. දැන් තව කවුරු හරි ඇවිල්ලා මට කියනවා එහෙම කාලා බෑ ශාමලී මිස් පාන් භාගයකුත් තව කන්න ඕනේ කියලා. කොහොම හිතේද මට? කොහොම අමාරුවක් දැනෙන්නේ. ඉතින් පැංචන්ට ඊට වඩා අමාරුයි. මේච්චරම් පුංචි බණ්ඩියක් නේ තියෙන්නේ. මිලිලීටර් 200ක් වැඩිම වුණොත් අල්ලයි ඔය බණ්ඩියේ. ඕකට වතුරක් දාලා එයා හොරෙන් කණේවත් කාලා ඊට පස්සේ අපි දෙන ටිකක් ගිරලා ඊට පස්සේ තව වැඩිපුරත් කන්න ගියම එයාට අපහසුව නිසා කෑම එපා වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවක් කවන්න ගිහිල්ලා එකම සුවඳ ගිහිල්ලා කෑම එපා වෙනවා. ඊළඟට එයා කැමැත්තෙන් නෙමෙයි කන්නේ අපි රවට්ටලා බඩට දාන එක නෝන්නේ ඉල්ල කනවා නම් කමක් නෑ. මම කියන්නේ ඉල්ල කන පැංචන්ට නෙමෙයි. මොකද මේ ළඟදී මම දැක්ක චුටි පෙටියේ කෙසෙල් ගෙඩි 3ක් ඉල්ලා කෑවා. ඉතින් කමක් නෑ. ඉල්ල කනවා නම් කන්න දෙන්න අපහසුව දරා ගන්න නරලා.
ඉල්ලන්නේ නැත්නම් එපා දෙන්න. ඇති වෙන ප්‍රමාණය කැවුවා හොඳටම ඇති පුට්ටක් බඩ ඉඳ තියලා චුට්ටක් කර පෙරිතකම යන්තම් ඇගේ තියෙද්දිම බව කෑම නවත්තන්න. එතකොට කෑමට ආසා හිතෙනවා. අපිට උනත් එහෙම අපිට ඕනවට වඩා කෑම දුන්නාම අපිට උනත් එපා වෙනවා. පැංචොත් ඒ විදිහම තමයි. ඊළඟට සිලින් ට්‍රැවල්ස් නමක් නෙමෙයි මොකක් හරි කම්පැනි එකකින් ටැප් ටෙස්ට් එකෙන් ටැප් නෝමල් කියලා ඉල්ලගෙන මාසෙම එක් ටොපික් එකක් වුණා. දැන් මේකට කරන්න පුළුවන් එකක් ටැප් එකයි තියෙන්නේ. ටියුබ් එකයි තියෙන්නේ. ඔව් හරි. ටියුබ් නෝමල් කියලා හරි. ඔව් ටියුබ් නෝමල් කියලා එකක් තියෙනවා නම් හොඳටම ඇති ගර්භණීතාවයකට දැන් ප්‍රජනක තාක්ෂණ සහයෝගීතාවය කියන්නේ ART කියන එක. ආට් කියලා අපි හඳුන්වන්නේ ඒක 아무තු මාට් එකක්. ඕනම බබ නැති කෙනෙකුට ලෝකේ බබෙක් ලබා දෙන්න දැන් ආට් එක දිනුනේ. ඒක නිසා ART කියන්නේ ප්‍රජනක තාක්ෂණික සහයෝගීතා විද්‍යාත්මක ක්‍රමවේද කියන එක. එතකොට මේ ප්‍රජනක තාක්ෂණ සහයෝගීතා ක්‍රමවේද හරි දිනුනොයි ඔබට එක ටියුබ් එකක් තිබුණා කියලා කිසිම බයක් වෙන්න එපා. පැංචෙක් හදාගන්න පුළුවන්. අනේ මිස් බබාට අතින් අල්ලගෙන කන්න හුරු කරන්නේ කොහොමද? සංදීපනී දුලංජනා මට චුට්ටක් පේනවත් අඩුයි දැන්. සංදීපනී අතින් අල්ලගෙන කන්න හුරු කරන්න මාස 9දී අපි ෆින්ගර් පුට්ස් හඳුන්වලා දෙනවා. අපේ බබාට කැම අලුත් පොත. ඒකේ තියෙනවා ෆින්ගර් පුට්ස්. කීමිනි පිටුවද මට මතකත් නෑ. තියෙන පිටුව නම් කොහොම හරි ෆින්ගර් පුට්ස් ගොඩාක් මේකේ තියෙනවා. ෆින්ගර් පුට්ස් ටික ලස්සනට arrange කරලා ආසටි තියන්න මුලදී. අතින් අල්ලන් කන්න චුට්ට දෙන්න. ඒක පාරට මේ හැම දෙයක්ම පුරුදු කරන්න බෑ අම්මලා. මොකද එක දවසින් බබාගේ ෆින්ගර් පුට්ස් කෑවේ නෑ කියලා හරි එක දවසින් මොනවත් කරේ නෑ කියලා කිසිවෙත්ම වොරි වෙන්න එපා. ඉගෙන ගන්න බබෙක් ගිහුණත් එහෙමයි. එක දවසින් කවදාවත් ළමෙක් හෝ වැඩිහිටියෙක් ඕනම කෙනෙක් හදන්න බෑ. ඒක නිසා දවස චුට්ට ෆින්ගර් පුට්ස් සුරු කරන්න. හරි තව කීපයක් ගියා. දිනපතා එසේ දුන්න විට ගැටලුවක් ඇති. අම්මෝ ගොඩාක් එනවනේ මට. මිස් කිරිදවා කොච්චර කල් රිෆ්‍රිජරේටර් එකේ තියන්න පුළුවන්ද? මගේ බබාට මාස 4යි මට ජොබ් එකට යන්න වෙලා. අනේ දරුවෝ මම ඔයාට අනිවාර්යෙන්ම බබාට මව් කිරි පොතක් නොමිලේ හරි එවන්නම්. මට ඉක්මනට කතා කරන්න මව් කිරි පොත තියෙනවා මගේ ළඟ. ඒක ගෙන්න ගන්න. ওই ප්‍රශ්න ටිකට මම මෙතෙන් උත්තර දෙන්නේ නැහැ. ඒකේ හැම විස්තරයක්ම තියෙනවා. රිෆ්‍රිජරේටර් එකේ තියන්න පුළුවන් කාල සීමාව තියෙනවා. එළියේ පැය 8යි. ඊට පස්සේ පැය 24යි. මාස 3යි. ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. මේ විදිහට ඒකේ chart එක තියෙනවා. මට අනිවාර්යෙන් කතා කරන්න ප්‍රනීතා තිලකරත්න. ප්‍රනීතා මට අනිවාර්යෙන් අද මැසේජ් එකක් දාන්න මගේ ෆෝන් එකට 07666 අනිවාර්යෙන් මට කෝල් එකක් දාන්න. මම ඔයාලට මේ මව්කිරි පොත එවන්නම්. අනිවාර්යෙන් මේක ගෙන්න ගන්න. ඇවිල්ලා හරි අරන් යන්න පුළුවන් නම් ඒකේ තියෙනවා ඔයාලට ඕන හැම විස්තරයක්ම ඒක නොමිලම ලබා දෙන්න. බබාගේ බර ස්කෑන් එකේ 1400යි යන්නේ ඒක නම්. යා මිස් කිරිදවා කොච්චර කල් රිෆ්‍රිජරේටර් ආයක හරි. අනේ මිස් මගේ බබා බත් කන්නේ නැහැ. සම පෝෂණම් කනවා. කමක් නැහැ දෙන දෙයක් කමු. අපි දෙන දෙයක් එයා කනවා නම් මේ දේ දෙන්න බත්ම කන්න ඕනි කියලා නෑ. බත් වල තියෙන කාබෝහයිඩ්‍රේට්මයි සම්පෝෂ කියලා මං හිතන්නේ එච්චරම අගුණයක් ඇති කියලා අපේ රටේ හදන දෙයක් නිසා එච්චරම කිමිකල්ස් නැතුව ඇති. ඒක නිසා ඒ සම්පෝෂ ගෙදර හදන්න පුළුවන් නම් වඩා හොඳයි. අපේ බබාට කැම්පතේ තියෙනවා ස්ටිපෝෂ ගෙදර හදාගන්න විදිහ. යෝගට් කන්නත් පුළුවන්. හැබැයි යෝගට් වල නම් පොඩි ගැටලු තියෙනවා. මොකද මේ අපේ එක යෝගට් බ්‍රෑන්ඩ්ස් මටම හුවෙලා තියෙනවා. ගොඩක් බබාලට දෙන්නම බැරි මට්ටමේ තියෙන යෝගට් ලංකාවේ තියෙනවා. අමා ඒක දැන් ඔය ව්‍යාපාරිකයෝ පොඩ්ඩක් තරහ වෙයි එහෙම කිව්වට දෙන්නම බැරි මට්ටමේ යෝගට් වර්ග තියෙන නිසාවෙන් පුළුවන් තරම් ගෙදර හදලා දෙන්න අපේ ගයිඩ් එකේ තියෙනවා. නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඔබට ඕන තරම් හොයාගන්න පුළුවන් පොඩ්ඩන්ට යෝගට් දෙන විදිය. මිස් මාස දෙකක බබෙක් බර එහෙම කියන්න බෑ. උපත් බරත් එක්ක තමයි යන්නේ. දැන් අපි හිතමු මාස දෙකේ බබා උපදිද්දි කිලෝ 3යි. කිලෝ 3ට සාපේක්ෂව ලෝකේ හැම රටක 8ක්ම එකතු වෙලා WHO එකෙන් හදලා තියෙනවා chart එක. පැංචගේ chart එකේ බලන්න මේ බබාට කොච්චර බරක් තියෙන්න ඕනද කියලා උපත් බරත් එක්ක සාමාන්‍යයෙන් උපත් බර දෙගුණයක් වෙනවා මාස 5ේදී විතර. ඉතින් අර chart එකේ විදිහට තමයි අපි ඕක බලන්නේ. ඒක නිසා දැන් අම්මා ඉතින් දැන් මාස දෙක නිසානේ කොච්චර තියෙනවද කියලා හිත ඇත්තේ. ඒ වුණාට දැන් මට වඩා හොඳට දන්නවා chart එක. ඒ නිසා chart එකෙන් බලමු. ගානට ගිහිල්ලා බලන්න මාස දෙකේදී කීයක් තියෙන්න ඕනද කියලා. එතනින් එහෙට මෙහෙට වෙනවනම් මොන්න මට කතා කරන්න ලොකු එහෙට මෙහෙට වීමක් තියෙනවනම් නැත්තම් කොහොම යන්නේ.
හරි තව එකක් තියෙනවා ප්‍රශාන්තා තිලකරත්න thank you miss okay තව එකක් එවනවා පේන්නේ නැහැ මම මගේ ප්‍රශ්න ටික ගන්න තව කීපයක් එනකම් එතකොට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ඒක නම් චූටි බබාල සම්බන්ධව නෙමෙයි කීප පාරක් කැන්ඩිඩයිසිස් වලට ප්‍රතිකාර කරා ඒක සුව වෙලා නෑ තවම අනේ ගොඩක් අයට අපේ ලංකාවේ මේ දවස්වල තියෙන ප්‍රශ්න මේ වෙද එකත් එක්ක දිලීර රෝග වැඩි හැමේ දිලීර රෝග වගේම යෝනි මාර්ගයේ දිලීර රෝග හුඟක් වැඩි. ඉතින් ඕක ස්වාභාවික තත්ත්වය සාමාන්‍යයෙන් අලුත විවාහ වෙච්ච යුවලකට ටිකක් ඇඟේ දිය වැඩි අවසීනි ගතිය වැඩි අයට ඒ වගේම දවස් 30 පැය 8ක් 9ක් 31 එක දිගට යට ඇඳුම් ඇඳගෙන ඉන්නකොට ඉතින් ඒ වගේ වෙලාවට දිලීර ආසාදන එනවා අපිට දිලීර ආසාදන ප්‍රතිකාර ඇත්තටම වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගන්න යෝනි මාර්ගයට ඇතුල් කරන සපොසිටරිස් දාන්න පුළුවන් එහෙම නැත්නම් සබ්සිඩරි නෙමෙයි ඒක ප්‍රෙසරි කියලා කියන්නේ ප්‍රෙසරිස් දාන්න පුළුවන් එහෙම නැත්නම් බොන්න බෙහෙත් දෙනවා දිගටම සනීප වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් නිට්ටාවට සනීප කරගන්න පුළුවන් දවස් 3ක් හරියට බෙහෙත් ගත්තම හරියන්නේම නැත්නම් රීකරන්ට් ඉන්ෆෙක්ෂන් එනවා නම් අපේ වීඩියෝවක් තියෙනවානේ බලන්න රීකරන්ට් ඉන්ෆෙක්ෂන් එනවා නම් අනිවාර්යයෙන්ම කටින් බෙහෙත් බොන්න වෙනවා මිස්ලක කතා බහ කරනවා කැරට් වට්ටක සහ කහපාට එරුළු වරදීම සුදුසු නෑ කියලා ඒක අනේ එහෙම නෑ කැරට් වට්ටක්ක ඕන දෙයක් පැංචන්ට දෙන්න හැබැයි ප්‍රමාණයට ඕනම දෙයක් ප්‍රමාණයට ඕනම හොඳ දෙයක් ප්‍රමාණයට වඩා දෙන්න එපා ඒක ඉතින් ලෝකේ ස්වභාවය බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ හැම දෙයක්ම මධ්‍යම ප්‍රතිපදාව යන්නේ. ඉතින් කැරට් හොඳයි කියලා බබාට දිගටම කැරට් කවන්න යන්නත් එපා. වට්ටක්ක හොඳයි කියලා වට්ටක්ක කවන්න යන්නත් එපා. හැම දෙයක්ම ප්‍රමාණයට දෙමු. ගොඩාක් දෙන්න යන්න එපා. හැබැයි කිසිම අගුණයක් මම නම් දන්න තරමින් කැරට් වට්ටක්ක ඔය ඒ වගේ නැහැ. එහෙම කැරටින් තියෙන නිසා බබා කහ වෙන්න පුළුවන්. අර කහ ගතියක් එන්න පුළුවන්. බබාගේ නහයේ වියලි සොටු වගේ තියෙනවා හැම වෙලාවෙම වගේ සාමාන්‍යයෙන් චූටි බබාලාගේ එහෙම තියෙන්න පුළුවන්. ඒක තියෙනවා නම් හොඳයි. ඒක නැති වුනහම තමයි අමාරු. Miss why the MOH do not give chickenpox vaccine by the private hospitals give to 2 years. Yeah, සමහර injections private එකේ තියෙන ඒවා රජේ නැහැ. ඉතින් ඒක අපි රජයේ ෂෙඩියුල් එකට තාම ඇතුල් කරලා නැහැ. මිස් බබාගේ බර වැඩි කරන්න ඕනේ කෑම මොනවද? අනිරතරනේ ඒක නම් අපේ මේ ගයිඩ් එකකින් හරි අපි වෙනම කතා කරලා බලමු ලොකු ලිස්ට් එකක් තියෙනවා අපේ ගයිඩ් එකේ. ඒ ගයිඩ් එක ගෙන්නගෙන අමාරු නම් මට කෝල් කරලා කියන්න ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් මම උදව් කරනවා. මිස් මගේ බබා කිරි උරලා බොන්නේ නැහැ. දෝවලා දෙනකොට බොනවා. ඒකත් අමාරුයි. ඉතින් දෝවල හැමතිස්සෙම දෙන්න බෑ. අපි දෝවල දෙන ගමන් කොහොම හරි උරවමු. කොහොම හරි රවට්ටලා උරවමු. කරගන්න අමාරුම නම් මට කතා කරන්න සත්තියක් වගේ මම චුට්ටක් බිසි වෙනවා. ඊට පස්සේ අපි ගෙදරටම ඇවිල්ලා කතා කරලා විසඳගමු. පුළුවන් නම් මට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාලා ගෙදරට ඇවිල්ලා මාව හම්බ වෙන්න. නැත්නම් හොස්පිටල් එකට එන්න. ගෙවන්න පුළුවන් කෙනෙක් හොස්පිටල් එකට එන්න. නැත්නම් මං ඉවර තියෙන වෙලාවෙ ගෙදරට ඇවිල්ලා විසඳලා දෙන්නම්. Miss high pregnancy gravidarum high pregnancy gravidarum treatment කියන්නේ මිස් බෙහෙතක් හරි කමක් නැහැ. treatment කියන්නේ මිස් බෙහෙතක් හරි කමක් නැහැ. ඒකට නම් ගොඩාරියක් බෙහෙත් තියෙනවා දැන් අලුතෙන් එනවා තේ බෙහෙත් එකක් බඳින්න විටමින් B ගන්න කියනවා. ඒ වගේම සම්බාහන ක්‍රමවේද තියෙනවා. ඔය කියන්නේ වමනය උදා වමනය ඉතාමත් අධිකව තියෙන වෙලාවට ඉස්සර නම් ડોක්ටර්ස්ලා කියනවා ඕක දරාගෙන ඉන්න වතුර ටිකක් බිබී ඉන්න දවස් 30ෙම මමත් ප්‍රෙග්නන්ට් කාලේ මටත් ඕකම තමයි කිව්වේ වතුර බෝතලයක් තියාගෙන ගණන් නොගෙන ඉන්න කියලා. හැබැයි දැන් නම් එහෙම ගණන් නොගෙන දුක් විඳින්න ඕනේ නැහැ. බෙහෙත් තියෙනවා VOG මහත්තු ළඟ. ඒක නිසා ගියාම කියන්නේ මට හරිම අමාරුයි වමනය යනවා කියලා. අපි ළඟ තියෙනවා ඒකට උපකාර ක්‍රමවේද බෙහෙත් නෑ. මගේ වෙබ්සයිට් එකේ තියෙනවා ලිපියක් shamalipatirage.com වෙබ්සයිට් එකේ හොයාගන්න බැරි වුණොත් මට මැසේජ් එකක් තියන්න මම එවන්නම්. මිස් මම මාස 4න් කෑම පටන් ගත්තට කමක් නැද්ද? ජොබ් එකට යන නිසා. ඔව් කමක් නෑ කෑම පටන් ගත්තට හැබැයි සති 17ක් මාස 4 නෙමේ අනිවාර්යෙන්ම පැංචට සති 17ක් යනකන් නම් වෙන කෑම දෙන්න බෑ. මේ පුංචි ආමාශය උරුක්කු දෙන්නේ කෑම වලට.
කිරිවලට විතරයි කිරි කියලා ඉතින් හරක් කිරි දෙන්න බෑනේ. ඒක නිසා කෑම පටන් ගන්න ඕන සති 17ක් රජයේ මොකක් හරි රජයේ ආයතනයක ඔබට ඒ ආයතනෙන් පොඩ්ඩක් කරදරයක් තියෙනවා නම් මම පොඩ්ඩක් කතා කරන්නම් අවශ්‍ය නම් මොකක් හරි සති 17ක් වෙනකන් අපි නොදී ඉඳලා 18 වෙනි සතිය විතර යන්න. මොකද සතියක් තියෙන්න ඕනේ හුරු කරගන්න. අපේ ගයිඩ් එක ගන්න ගයිඩ් එකේ තියෙනවා දෙන විදිය. නෑන් කිරි දුන්නට කමක් නැහැ. මම නම් බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරන්නේ නැහැ. එකම බ්‍රෑන්ඩ් එකක්වත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම රෙකමන්ඩ් කරන්නේ හරකකින් දුවාගත්ත ෆ්‍රෙෂ් කිරි ටික විතරයි. මිස් බබාට පැය දෙකෙන් දෙකටම කිරි දෙන්න ඕනද? එයා එක වතාවකට කිරි බොන්නේ විනාඩි 5ක් 10ක් වගේ. පැයකට වතාවක නෑ දරුවෝ දැන් හුරු කරගන්න පැය දෙකකට තුනකට සමහර බබාලා පැය 4ක් විතර දොයනවා. ඒක නිසා පැයෙන් පැය කිරි දෙන්න එපා. ඔයාට මහන්සි එකක් බබාට හරියට බණ්ඩියේ පිරෙන්නේ අනිත් එක. ඒක නිසා පුළුවන් තරම් එකපාරකට දැන් බීලා නැවතුවම ආයි දීලා කොහොම හරි බණ්ඩිය ෆුල් කරගන්න. ඊට පස්සේ යා කොහොම හරි පැය 3ක් හදලා නිදි කරවන්න පොඩ්ඩක් හාම් කරලා පරිසරයේ ලස්සන සුවඳ ගහන ඊට පන්දමක් වගේ බබාලට අගුණ නොවන ඒවා ඒ වගේ මේ රෝම වලින් තියෙනවනේ. ඊට පන්දමක් පත්තු කරලා පොඩ්ඩක් පරිසරයේ අර නිදිමත හැදෙන පරිසරයක් හදන්න. එහෙම කළා කොහොම හරි දවස් 6ක් 7ක් ඇතුළත ඔයාට ඔක කරගන්න පුළුවන්. බබාව නිදි කරවන්න. පැය 3ක් 4ක් වගේ නිදි කරවන්න. අර උපන් ගමන් බබාලට නම් අපි කියන්නේ පැය දෙකෙන් දෙක දෙන්න කියලා. බබා ටිකක් ලොකු වෙනකොට එහෙම දෙකෙන් දෙක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මිස් IUI එකකින් පස්සේ ගොඩක් වාරයක් යුරින් පාස් වෙන එක නෝමල්ද? ඔව් සමහර විට වෙන්න පුළුවන් රන්සි පෙරේරා මේ IUI එකකින් පස්සේ යුරින් පාස් වෙන්න පුළුවන් එකක්. අනිත් එක තමයි IUI එකකින් පස්සේ ආ ප්‍රෙග්නන්ට් නම් ඔන්න යුරින් පාස් වෙන එක වැඩි වෙනවා. කොහොමත් ඒක චුට්ටක් නෝමල් IUI එකකින් පස්සේ. මිස් මට හරි අමාරුයි. කැරකිල්ල වගේ එනවා. ශෙනිකා මට දැන් සති 20 ඉවරයි. ඔක්කොම නෝමල්. ඒක සාමාන්‍යයිද? අනිවාර්යෙන්ම ඔයාගේ හෝමෝන වෙනස් වෙලා ඇති ඇඟේ බ්ලඩ් සර්කියුලේෂන් එක වෙනස් වෙනවා බ්ලඩ් පරිමාවය කියන්නේ අපේ ඇඟේ තියෙන රුධිර පරිමාව වෙනස් වෙනවා හાર્ට් එක ගැහෙන වේගය වෙනස් වෙනවා ඒ වගේම හෝමෝන් සංචාරණය සම්පූර්ණයෙන් ඇඟේ වෙනස්. ඉතින් ඒක නිසා ඔයාට අනිවාර්යෙන්ම කැරකැවිල්ලක් එනවා. මොකද මේ බණ්ඩියට රුධිර සපයන්න රුධිරය ටිකක් තනුක වෙනවා. ඉතින් එතකොට හයියෙන් රුධිරය සපයන්න ඕනේ. මෙහෙට රුධිරය වැඩිපුර සපයන්න ගියාම ඔයාගේ ඔළුවට සපේන කකුල් වලට සපේන රුධිරය අඩු වෙනවා. එතකොට තමයි ගර්භණී මවකට කැරකිල්ල, ක්ලාන්තය වගේ ඒවා මතුවෙන්නේ. ඒව ටිකක් දවස් යනකොට මගේ හැරිලායි හොඳට කන්න බොන්න. මගේ බබා ගුඩුස් කීයක් කිරි දෙනවා. ඒ නිසා ඒ චුට්ටක් අමාරුයි. එයා නිදාගන්නේ මුණින් අතට නිදි කරාට කමක් නැද? කිරි දෙනවානේ. මුල ප්‍රශ්නේ නම් තේරෙන්නේ නැහැ මට මොකක්ද කියලා. දෙවැනි එකේ යා නිදාගන්නේ මුණින් අතට කියලා තිනවා. බබාලව මුණින් අතට නිදිනවට වඩා හොඳයි සයිකල් නිදින එක. ඉතින් මුණින් අතට ආසාවෙන් නිදිනවා නම් යාට හරි කම්ෆර්ටබල් නම් නිදි කරවන්න. හැබැයි චුට්ටක් ඔයා දැන් බබා මුණින් අතට නිදාගත්තම පොඩ්ඩක් ඔබ්සර්වේෂන් එකේ හැමතිස්සෙම ඉන්න වැඩක් කරනවා නම් බබා ළඟට එලා වැඩක් කරන්න. මොකද බබා චූටිම නම් යාගේ ඇඟ පොඩ්ඩක් පාලනය කරගන්න බැරි නම් නහය චුට්ටක් අද වුණොත් අමාරුයිනේ. ඉතින් මම කියන්නේ එහෙම ඉස්සර නම් අර පොට් වල ඩෙත් වුණා බබාලා එහෙම නොමුණින් අතට නිදි කළා. දැන් නම් ඒ තත්වයක් නැහැ. බබාගේ වයසත් ඒකට බලපානවා සහ බබාගේ ක්‍රියාශීලී බව. දැන් පැංචු නම් මන් දන්නේ මේ උපදිත දවස් ඉඳලා හැරෙන බබාලා මන් දැකලා තියෙනවා. ඒක නිසා ඉච්චර බය වෙන්න එපා. ඕන විදිහකට නිදා ගන්න දෙන්න පොඩ්ඩක් ඔබ්සර්වේෂන් එකේ ඉන්න. තව ප්‍රශ්නයක් අපි ගමු. බබාලාට මීකිරි දෙන්න වයස කීයේද? මීකිරි දෙන්න එහෙම වයසක් නැහැ. කෑම පටන් ගත්තට පස්සේ ඕන කාලෙකදී දෙන්න පුළුවන්. ඊට පස්සේ බිත්තරයි මීකිරි දෙකම අහලා තිනවා. බිත්තර නම් සාමාන්‍යයෙන් අපි ඉස්සර කියන්නේ මාස 9 පනින්නකන් ඉන්න කියලා. අර සරම්ප එන්නත වගා කරන්නේ බිත්තර මාධ්‍යවල. ඒක නිසා සරම්ප එන්නත දෙනකන් ඉස්සර දුන්නේ නැහැ. දැන් එහෙම එකක් නැහැ. දැන් ඒකේ කතාවේ ඉවරටම ඉවර වෙලා ගිහිල්ලා ඉවරයි. බිත්තර දෙන්න පුළුවන් මාස 6 ඉඳලා කිසිම ගැටලුවක් නැහැ. බිත්තරයක් දෙද්දි සාමාන්‍යයෙන් අපි කියන්නේ මුලින් කහමදේ පටන් ගන්න. මොකද බබාලා රසයට කැමති කහමදේ හැන්දේ යටි පැත්තේ පොඩ්ඩක් ගාලා දෙන්න. මිස් මගේ බබාට මාස 2යි. යා ඔළුව තියන්නේ එකම පැත්තට අනිත් පැත්තට හරවලා තියන්න හිතුවම ඉන්නෙම නෑ. ඔළුව තියෙන පැත්තේ කන පොඩි වෙලා ඒකන ටිකක් දිගට පේනවා. මොකද කරන්නේ? අපෙත් එහෙම තමයි වැඩිපුර වෙලා හොඳට නිදාගෙන ඉඳියෝ කන සොෆ්ට් කෙනෙක්ගේ නම් කන පොඩි වෙලා යනවා. ඒක නෝමල්. ඒක නිසා බය වෙන්න එපා. ඒක හරියනවා ලොකු වෙනකොට
ඉන්නකොට කනේ ප්‍රශ්නේ නම් ඔළුව නම් තියෙන පැත්තට චුට්ටක් අර මේ අස්ති ප්‍රත්‍යස්ත නිසා හැදෙන නිසා චුට්ටක් බලෙන් හරි හරවලා තියන්න. අර ඉස්සර නම් දරණු වගේව තියෙනවා. අනේ අපහසුයි බබාලට ඒක නිසා පොට්ට තියලා චුට්ටක් හරවලා තියන්න ඔළුව. පුළුවන් තරම් තියෙන පැත්තට නැතුව අනිත් පැත්තට හැමතිස්සෙම හරවලා තියන්න. හැබැයි ලොකු වෙනකොට ඕක ඉබේම මග ඇරෙනවා. සුපර් IQ බුක් එකයි කෑම බුක් එකයි ඕඩර් කරන්න පුළුවන්. ඕඩර් කරන්න පුළුවන්. අපි ළඟ තියෙනවා සුපර් IQ එකයි බබාට කෑම පොතයි මාස 6න් පස්සේ බබාලට මේ දෙකම ලබා ගන්න පුළුවන්. ඒ දෙකේ ඔයාලට ඕන බොහෝ දේවල් අන්තර්ගතයි චූටි බබෙකුට මනස වැඩෙන්න සහ කෑම කන්න. ওই දෙකේ තමයි හුඟක්ම අම්මලා ඉල්ලන පොත් දෙක. මෙහෙමයි මම දැන් සමහර ලාවට අපිට අර කොස්ට් එකක් යන නිසා වියදම යනවා අපිට print එකට සහ ගොඩක් දේවල් වලට. ඒක නිසා කොස්ට් එකක් දාලා තියෙනවා. හැබැයි අපි හැමෝටම ලංකාවේ පුළුවන් උත්සාහයක් දරනවා. මම ඔය හැමදේම ලබා දෙන්න මව්කිරි පොතේ ඉඳලා ඉතින් අපි රජයෙන් ඉල්ලලා තියෙන සාහනයක් ඔයගොල්ලන්ට හැමෝටම දෙන්න පුළුවන්ද කියලා තාම නෑ ඒකට උත්තරයක් නෑ. ඒ වුණාට ගන්න බැරි කෙනෙක් ඉන්නව නම් ආර්ථික අපහසුතාව තියෙනව නම් අනේ මට කතා කරන්න මම පුළුවන් කොහොම හරි ඔයගොල්ලන්ට එහෙම සල්ලි බලන්නේ නැතුව දෙන්න බලනවා. මිස් මට බබා හම්බ වෙන්නේ එනකොට BP ආවා, බ්ලඩ් ප්‍රෙෂර් ආවා. දැන් බබාට මාස 10යි. මට තවම බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා. අනේ මිස් මොකද කරන්නේ? ඔව් බ්ලඩ් ප්‍රෙෂර් තාම තියෙනවා නම් දරුවෝ ගිහිල්ලා ප්‍රතිකාර ගන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් බබා හම්බෙලා මාස 10ක් එක දිගට බ්ලඩ් ප්‍රෙෂර් වැඩියෙන් තියෙන්නේ නැහැ. ඔයාගේ මොකක් හරි එක්ක චානවල මොකක් හරි ප්‍රෙෂර් තියෙනවා ඇති ඔයගොල්ලන්ගේ ෆැමිලි එකේ. එහෙම නැත්නම් මොකක් හරි ගැටලුවක් අනිවාර්යෙන් ප්‍රතිකාර ගමු. මිස් මට දැන් සති 32යි බබාගේ බර අඩුයි කිව්වා. වැඩි කරගන්නේ කොහොමද? ඒකට ගන්න ලොකු දෙයක් මේ වෙලාවේ කරන්න බෑ. සති 32 දී කාගෙන ගියොත් ඔයාගේ ෆැට් එක ඇවිල්ලා ඔයා බබා හම්බුනට පස්සේ දුකු මහතට හිටියේ. ඒක නිසා දැන් කන්න යන්න එපා. හොඳ කෑම තෝරලා කන්න. බ්‍රේන් ඩෙවලොප්මන්ට්ස් වලට ඕන කෑම ටික තෝරලා කන්න. හොඳට කන්න. නමුත් ඕනවට වඩා ෆැට් එකයි කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න. දැන් නම් බබාගේ බර වැඩි කරන්න බෑ. අපි පැංචා ඉපදුනාට පස්සේ කොහොමද තව 32යි කියන්නේ 40 වෙනකොට වැඩි වෙයි. ඒක බය වෙන්න එපා. මට පෞද්ගලිකව පොඩ්ඩක් කතා කරනවද මම බරයි චුට්ටක් අහලා ඒ ගැන කතා කරන්න චුට්ටක්. මිස් බබා කිරි බොන හැම වෙලාවෙම ගුඩුස් යන්නේ නැහනේ. කොච්චර යවන්න හදුවා. ඉතින් ඒ පැංචා ගුඩුස් යවන්නේ නැති එයා එක බොන්නේ නැහැ. එයා මේ වාතය උරල බොන්නේ නැහැ එක්ක. එහෙම නැත්නම් එයා උරල බොන වාතය පිටිපස්සෙන් යවනවා ඇති. ඉතින් ඔය දෙකින් එක තමයි ගුඩුස් යන්නේ නැත්තම්. සමහර අය නම් ඇත්තට කමටත් ඉන්න ගුඩුස් යවන්නෙම නැහැ මං කියලා. මේ කෙනෙක් ඉන්නුවා. ඒ නිසා බය වෙන්න එපා. පැත්තකට හරවලා නිදි කරවන්න. මාස 4 බබාගේ බර 6.500යි. මදිද? මාස 4 උපත් බර කීයක් දන්නේ නැහැ නේද? මට මේ වගේ ප්‍රශ්න වලට නම් උත්තර දෙද්දි උපත් බර හොයන්න ඕනේ. අතරට ඉතින් 6.500ක් ඉච්චරම ප්‍රශ්නිකුත් නැහැ. හැබැයි පොඩ්ඩක් අඩු ඇති. මට පේන විදිහට 6.500 කියන තමයි මාස 5ේදී දෙකුණයක් වෙන්න ඕනනේ. ඉතින් ওই පැංච බර කීයද දන්නේ ඉපදුනේ. හැබැයි මට පේන විදිහට නම් ලොකු ගැටලුවක් නැහැ. චුට්ටි බර අඩුවීමක් තියෙනවා. හරි. එතකොට තව එකක් තිබුණා. ගයානි අහලා තියෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ මම කෙටි කරලා ගන්නම්. චුටි බබාගේ කකුල් දෙක සම්බන්ධව තියෙන්නේ. එයාගේ ඇවිදිනකොට බකල ගතියක් පේනවලු. හැබැයි ડોක්ටර් ළඟට ගෙනිච්චාම කිව්වලු කිසිම බකල ගතියක් නැහැ කියලා. ඒ වුණාට හැමෝම කියනවලු. මේ බකල ගතිය වගේ පේන්නේ ඒගොල්ලන්ගේ කකුල් තියෙන ගුරුත්ව කේන්ද්‍රය වෙනස්. අවුරුදු 2ක් විතර යනකොට ඔක සාමාන්‍ය විදිහට හරියනවා. එහෙම නැත්නම් යාට මේ බැලන්ස් එක කරගන්න බෑ. අලුත් දෙයක් නේ අලුත් එකක් බැලන්ස් කරනකොට පොඩ්ඩක් දෙපැත්තට මෙහෙම නමලා තියෙන්නේ. සබාදහමෙන් මේගොල්ලන් හුරු වෙනකන් ඒගොල්ලන්ව බැලන්ස් කරලා තියාගන්න ගුරුත්ව කේන්ද්‍රය හරිය මැද්දට ගන්න. ඒක නිසා බය වෙන්න. මගේ බබාගේ උපත් බර 3160යි. දැන් මාස 9යි. දැන් 8200යි. මේ බර ඇතිද? ඔය ප්‍රශ්නේ නම් ඉතින් කාඩ් එක පෙන්නලා අහන්න ඕනි ප්‍රශ්නයක්. මාස 9ේදී එකද චුට්ටක් මත. උපත් බරත් එක්ක පොඩ්ඩක් දැන් ඔය පැංචගේ යන නැත්තේ මේ බර අඩු හෝ බර අඩු බවට අවධානමේ ඉන්න පැංචෙක් මට පේන විදිහට. මේ ඒක නිසා කාඩ් එක චුට්ටක් පින්තූරයක් ගහලා මගේ WhatsApp එකට එවන්න. මම මොකද්ද කරන්න කියලා කියන්නම්. අපි බලමු පොඩ්ඩක් වැඩි කරගන්න ඔයිට වඩා චුට්ටක් බර. හැබැයි බය වෙන්න එපා. බබාගේ ඇක්ටිවිටීස් හොඳයි නම්
බබාගේ බ්‍රේන් ඩිවලොප්මන්ට්ස් වලට කරන්න ඕන දේවල් ටික අම්මා කරනවා නම් එයාගේ බ්‍රේන් එක හොඳ ඩිවලොප්මන්ට්ස් IQ බලන්නකො චුට්ටක් එක එකම විදිහවල් තියෙනවා පුංචි බබාලගේ IQ බලන මම කියලා දෙන්න IQ චුට්ටක් චෙක් කරන්න. එහෙම නැත්නම් බබාගේ බර ලොකුවට ගියා කියලාත් එහෙම ප්‍රශ්නකුත් නැහැ. මේ බය වෙන්න එපා. ඔය ගාන ගැටලුවක් නැහැ. බබෙක්ගේ බර නිමි වැඩි වෙන්න ඕනේ. ඇත්තටම එයාගේ බ්‍රේන් එකේ කැපැසිටි එක සහ එයාගේ නිරෝගීභාවය. මගේ බබාගේ උපත් බර 2යි දැන් මාස 4යි බර 6500 මදිද පූර්ණි මදුෂිකා අනේ දෙයනේ පූර්ණි දරුවෝ ඔය ප්‍රශ්නේ මට කාඩ් එකත් එක්ක තමයි හැමතිස්සෙම කතා කරන්න වෙන්නේ මාස 4යි බර 65 ඒකගේ නම් එච්චරම ලොකු ගැටලුවක් නැහැ නමුත් කාඩ් එකත් එක්ක මට SMS එකක් හරි WhatsApp එකට දාන්න එහෙම සැක තියෙනවා නම් බබාලගේ බර ගැන එහෙම බර ගැන ප්‍රශ්න තියෙනවා නම් විතරක් මං ගෙන්නලා හරි කතා කරන්නම්. එහෙම නැත්තම් බර කාඩ් එකෙන් බලන්න පුළුවන් මං හිතන්නේ මගෙන් ඇහුවේ නැතුණා ඊට වඩා ප්‍රශ්න ගාක් තියෙනවා. අහන්න. කිරි බෝතල් වලින් කිරි දුන්නට කමක් නැද්ද? ස්පූන් එකෙන් පුවන්න අමාරුයි මාස 4 නිසා හොඳ බොරු. අනේ දරුවෝ කිරි බෝතල් වලින් කිරි දෙන්නේ කොහොමද? මේ සූප්පුව ගහලානේ දෙන්න වෙන්නේ. ඒක නිසා බබා කිරි බොන එක නවත්තන. සූප්පුවෙන් උරන ක්‍රමවේදයි, පියයුරෙන් උරන ක්‍රමවේදයි වෙනස්. ඔය දෙක බබාලට අමාරුයි දෙක කලමනාකරණය කරන්නේ. ලේසි එක තමයි සිලෙක්ට් කරන්නේ. ඒක නිසා ලේසි එක දීපු ගමන් අර පියයුරෙන් බොන එක නවත්තනවා. ඒක නිසා දෙන්න එපා. කුලන්තරයි ස්පූන් එකෙන් දෙන්නේ කෝප්පෙන් දෙන්න දැන් මාස 4යි පුචු දාලා බොනවා ලස්සනට. මගේ බබාගේ බර 3.240යි දැන් 3යි බර ඇද්ද. ඒකත් අර උත්තරේමයි දෙන්නේ. කාඩ් එක බලන්න නැතුව අපිට මේවට උත්තර දෙන්න කියලා ඇත්තටම ලොකු වැරදක් වෙන්නේ නැහැ. නමුත් බර මාස බබාගේ බර නම් ඒක කිසිම පැහැදිලි නමක් නැහැ අහපු ප්‍රශ්නේ. ආයි දාන ප්‍රශ්නේ ෂොප් වල පොත් ගන්න තියෙනවද නැහැ ෂොප්ස් වල නැහැ. අපි ඒක වගේ කීමක් ඇතුව අපෙන් විතරයි දෙන්නේ දරුවෝ. අපේ මේ සම්බන්ධ කර ගැනීමට අමතන ආයි අපි දාන්නේ අපේ කණ්ඩායම විසින් මිස් WhatsApp නම්බර එක දෙන්නකෝ මම chat එක මගේ WhatsApp නම්බර එක ඔය දාලා තියෙන්නේ 0.1 ප්‍රශ්නේ නිවැරදිව පැහැදිලිව WhatsApp එකට යොමු කරන්න මම පුළුවන් ඒවට උත්තර දෙන්න. හැබැයි WhatsApp එකට දානවට වඩා ඔයාලට තව ප්‍රතිඵල ගන්න පුළුවන් මගේ Baby Care Sri Lanka group එකට දාන ඕගොල්ලෝ වගේම එකම ප්‍රශ්නේ තියෙන අම්මලා හුඟක් එකතු වෙනවා. මම හිතන්නේ ඔය peers self help group කියන system එක counseling වලදී දාගන්න. ඒ කියන්නේ එක සමාන ප්‍රශ්නේ තියෙන කීප දෙනෙක් එකතු වෙන එක හරි වටිනවා. මම දෙන උත්තර දොස්තරලා දෙන උත්තර වලට වඩා ඔයාට තීච්ච ප්‍රශ්නේ තව කෙනෙකුට තියුණා නම් එයා විසඳගත්ත විදිහ අහන එක හරිම සාර්ථක ක්‍රමයක්. ඉතින් ඒක නිසා අපි ලෝකෙ මේ හැම දෙයක්ම හැදලා තින්නේ ඒක තමයි විද්‍යාත්මක පදනම අපේ අත්දැකීම් එක්ක විද්‍යාව කියන්නේ අත්දැකීම් ඔය සේරම අපි ડોක්ටර්ස්ලා අපි උනත් සමහරවිට අහනවා මොකක් හරි වුණාම ඔයා මොකද කරේ ඒකට කොහොමද ඔයා ට්‍රීට් කරේ ඒ ලෙඩට මොකද උනේ කියලා අපි අහනවා. ඒ වගේ ඔයගොල්ලන්ට ගෲප් වලින් හරි උදව් ගන්න පුළුවන්. අර සම්ප්‍රප්පලාව කියවන්න නැතුව තියෙන ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. අපි හැමෝටම ඇති වෙච්ච මානසික ප්‍රශ්නද, ගෙදර ප්‍රශ්නද, බබාගේ ප්‍රශ්න හැම දෙයක්ම සමාන ප්‍රශ්න අපිට තිබුණොත් අපි මේ සමාන ප්‍රශ්න කතා කරමු. නමක් ගමක් නැතුව හරි කමක් නැහැ. මට ඒ වන්න ගෲප් එකට මිස් මේක නම නැතුව බල කරන්න කියලා මම දාන්න. එතකොට මේ සමාන ප්‍රශ්න තියෙච්ච අය කතා කරයි මමත් බලන්න. හරි? මිස් මගේ බබාට මාස 4යි කෑම මුකුත් දුන්නට කමක් නැද්ද? මාස 4න් කෑම දෙන්න අවශ්‍ය නැහැ. අම්මා ගෙදර ඉන්නව නම් කුක්කු ටික දෙන්න පුළුවන් නම් ඒ කෑම දෙන්නේ. මව් කිරිවල තියෙන ගුණය කොහේවත් වෙන කෑමක හොයාගන්න බෑ. ඒ තියෙන 100 ගානක් තියෙනවා මොලේ වදින අවශ්‍ය සංඝටක කොයි ලෝකෙවත් කෑමක ඒ ටික නැහැ. ඒක නිසා මාස 6 වෙනකම් පුළුවන් තරම් 6 වෙනි මේ අඩුම තරමේ 5වත් සම්පූර්ණ වෙනකම් අම්මගේ කිරි විතරක් දෙමු. ඊට පස්සේ අපි කෑම දෙමු. හැබැයි අත්‍යවශ්‍යම කාරණාවක් අම්ම වැඩට යනවා නම් අම්මට මොකක් හරි වෙන අසනීපයක් තියෙනවා නම් මොන හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් ඔබට දෙන්න අවශ්‍යම හේතුවක් ඒ වගේ වෙලාවට අපි මේ මාස 4න් පස්සේ කැම දෙන විදිහ වෙන ටිකක් වෙනස් විදිහක් තියෙනවා බබාට කැම ගයිඩ් එකේ තියෙනවා ඕනනම් මගේ පිටුව හරි ඔයාලට මෙසේජ් එකක් දාන්න ටෙක්ස්ට් එකක් මේ ෆොටෝ එක ඒක බලාගෙන ඒකෙන් පටන් ගන්න අත්‍යවශ්‍ය හේතුවක් තියෙනවා නම් අත්‍යවශ්‍ය හේතුවක් නැත්තම් අම්මගේ කිරි ටික දෙමු මාස 5 ඉවර වෙනකම්වත් අඩුම තරම ප්‍රශ්න තියෙනවද මම හිතන්නේ අපි ප්‍රශ්න තවුවා තිබුණා මට මේ කතා කරන්න ඕනම කියලා හිතච්ච ප්‍රශ්න ගොඩක් තියෙනවා
කොහොමද? ට්වින්ස්ලා ලබා ගන්න පුළුවන්. අපි වීඩියෝ එකක් කරලා තියෙන ට්වින්ස්ලා ලබා ගන්න පුළුවන්. ඕනනම් ඒක ඉතින් මෙහෙම 100%ක් නෙවෙයි 80ක් විතර ට්වින්ස්ලා ඕනේ නම් අපිත් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි මේව විද්‍යාත්මක ක්‍රම හෝ වෛද්‍යවරුන් මේ කියන්නේ අනුමත කරපු ක්‍රමවේද නෙමෙයි. සමහරවිට පුළුවන් ට්වින්ස්ලා ගන්න. මිස් මගේ බබාට මාස දෙකක් මට ග්‍රීන් ටී බොන්න හොඳ නැද්ද? කමක් නැහැ. ග්‍රීන් ටී එකක් බිව්වා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඔය කියන තරම් ග්‍රීන් ටී වලින් බර අඩු කරනවනම් මේ ග්‍රීන් ටී බොන විදිහට මේ මස් මාංශ ඇඟේ නැති කට්ටිය ඉන්නවනේ. ඒ තරම් ග්‍රීන් ටී බොනවා. වතුර ටිකක් දුන්නට කමක් නැද්ද බබාට? මාස 4 බබාටද? මාස 4 බබාට නම් වතුර දෙන්න එපා. රත කල්කේ නොදෙන එක ගැන හොඳ නරක කියන්නේ. රත කල්කේ ගැන අපි ආටිකල් එකක් ඇති shamalipatrike.com එකේ රත කල්කය දුන්නට කමක් නැහැ. අපේ සාම්ප්‍රදාය අපි තියාගන්න ඕනේ. නමුත් රත කල්කේ කඩෙන් අරන් දෙන්න එපා. පුළුවන් නම් හොඳට හදන ආයුර්වේද ડોක්ටර් කෙනෙක්ගෙන් හරි විදිහට හදන කෙනෙක්ගෙන් දෙන්න. එහෙම නැත්නම් නොදී. මිස් මට ඔව් කියන්නේ මට දැන් සති 26යි මට සති 15 පොඩ්ඩක් වේට් උනා ස්කෑන් කරන්න කිව්වාලෝ ලයින් ප්ලැසෙන්ටා කියලා කවරින් හොස් එක මයි ගෝඩ් ඉක්මනට යනවනේ සේරම මගේ බබාට මාස 4යි මිස් එයා කැමති වැඩි වෙලා ඉන්නේ බබාගේ කොන්දේට බලපෑමක් වේද මිස් එයා කැමති වැඩි වෙලා ඉන්නේ හරසතට හරසතට ඉන්නේ ඒක කොන්දේට බල හරසතට ඉන්නේ කැමති නැහැ කියලා කියන්නේ මම හිතන්නේ හරසතට ඉන්න කොයි බබවත් කැමති නැහැ ඉස්සර බබලා තමයි හරසතට දාලා නිදාගත්තේ දැන් උපදිච්ච දවසේ ඉඳලා මුඩට වඩා ගන්න කියලා තමයි යන්නේ මොකද මේ ලෝකෙ ඊට වඩා දැන් බලන්න දේවල් තියෙනවා ඒගොල්ලන්ට ඒක නිසා චූටි බබාලා දැන් උඩ අතට තමයි වඩා ගන්න අපි ගොඩක් වෙලාවට මමත් සාමාන්‍යයෙන් චූටිම පැංචික් ඇල්ලුවත් උඩට උස්සලා ගන්නවා මොකද එයාලා කැමති නෑ හරහට ඉන්න. ඉතින් ඒක කිසිම කොන්දට බලපෑමක් නෑ. මම අර කිව්වා වගේ බබාලගේ ඔළුවේ ඇඟේ කශේරුකාවේ අස්ති ප්‍රත්‍යස්තයි. බබා වාඩි කරා දැන් මේ පෙරේද මන් දැක්කා මාමා කෙනෙක් බබා වාඩි කරනවා. අය මාමා අම්මගේ මල්ලි ගැව්වා කියලා මම බලාගෙන හිටියේ මට අදාළ තරක් නෙවෙයි. ඉතින් මේ එහෙම වෙන්නේ නැහැ. බබා වාඩි කරවන්න උස්සන්න ප්‍රත්‍යස්තයි මේගොල්ලෝ හොඳට නැවිලා බඩ ඇතුලේ ගුණු ගුඩියක් වගේ වෙලා ඉඳලා ඉන්නේ කොහොමද කැඩෙනවා නම් එතෙන්දි කැඩෙන්න ඕනේ. ඒක නිසා කිසිසේත්ම බය වෙන්න එපා. පුංචි පැටියේ කණික අල්ලද්දි බය වෙන්න එපා. අල්ලද්දි බය වුණොත් තමයි ඒගොල්ලන්ට රිදෙන්නේ. අපි බය නැතුව අල්ලන තරමට එයාට රිදෙන්නේ නැහැ. එයාම උඩ අතට හොඳට වඩා ගන්න වාඩි කරවන්න කිසිම ගැටලුවක් නැහැ. මේ ප්‍රත්‍යස්ත අස්ති කාටිලේජ් විදිහට තියෙන්නේ. ඒ අස්ති භවණය වෙනකොට ඕවා ඉබේම හරියනවා. මේ මොකුත් වෙන්නේ නැහැ. අස්ති කැඩෙන්නේ, අස්ති බිඳෙන්නේ, ඇද්ද වෙන්නේ මොනවත් වෙන්නේ නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔව්. ප්‍රශ්නයක් අපි කතා කරමුද? මට වෙලාව සෑහෙන වෙලාවක් අපි ගන්න තියෙනවා. බබාලට ටින් කෑම. දැන් වෙනදපළට පැමිණිලා තියෙනවා බබාලගේ ටින් කෑම ඒ වගේම ඕට්ස් වගේ කෑම. මම ඔක හැමදාම කියනවා දරුවනේ ඕට්ස් වගේ කෑම ටින් කෑම අනිවාර්යෙන් කල් තබා ගැනීමේ කාරකයක් දාන්න මෙපේ මේ රටට එනකොට. ඒක නිසා අපේ රටේ ෆ්‍රෙෂ් එළවලු පළතුරු අලුත් දේවල් තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ පරණ වෙච්ච කෑම පාවිච්චි කරන්න එපා. මම මගේ බබාගේ උපත්බර 2.40යි මාස 4ක් වෙනකොට කොපමණ තියෙනවා. අනේ හංසනා බලන්න කාඩ් එකේ බර chart එකේ අනිවාර්යෙන් ඔයාට ඕන දවසට හරියට උඩට ගියාම කොච්චර තියෙනවද කියලා නිවැරදි ගාන තියෙනවා. ඊට මෙහෙන් තියෙනවා අඩු බරට ආවදානම ඊට උඩින් තියෙනවා වැඩි බර යට තියෙනවා අඩු බර. එතකොට ওই දෙක අතර තිබුණාම ඇති ගානට තියාගන්න ඕන නම් ඒ ඉර ගානට බලන්න කොතනද තියෙන්න ඕනේ කියලා හරියටම හොයාගන්න පුළුවන්. මගේ පුතාට මාස 4යි. එයාගේ කකුල් ඇදයි කියලා කිව්වා එක්කෙනෙක්. ඒව හරි. ඔව් අනිවාර්යෙන් මාස 4යි නම් කකුල් කොච්චරයිද වුණත් බය වෙන්න එපා. හැබැයි අස්සි වල වෙනසක් තියෙනවද කියලා කකුල් දෙක මම කියන්නේ දෙකට එකතු කරලා බලන්න. හොඳට මෙහෙම ලං කරලා බලන්න එකතු වෙනවද කියලා දන හිසලඟින් උඩ අතට කියලා බබා මෙහෙම එකතු කරලා බලන්න කකුල් දෙක ගානට දිගට තියෙනවනම් මුකුත් වෙන්නේ නැහැ. හැබැයි සැකයක් ලොකු සැකයක් තියෙනවනම් ડોක්ටර් කෙනෙකුට පෙන්න ගන්න. ඒවා ඉක්මනට පිළිසකර කරන්න ඕනේ ගැටලුවක් තියෙනවනම් මම හිතන්නේ ඒකක්වත් ගැටලු නෙමෙයි. ඊට පස්සේ
RSS ගෙඩි normal delivery වෙද්දී ප්‍රශ්නයක් තියෙනවා නෑ. ඒක කිසිම ගැටලුවක් නැහැ. යෝනි මාර්ගය ආශ්‍රිතව RSS ගෙඩිය තියෙන්නේ නැහැ. ඒක ගුද මාර්ගය ආශ්‍රිතවනේ තියෙන්නේ. ඒක නිසා ඒක කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබේ වියෝචිත් එක්ක කතා කරලා පොඩ්ඩක් බලන්න ඒක යන්න කලින් delivery එකට. මේ මිස් order එක තවම ආවේ නැහැ. cash deposit කරන්න ඕනිද? අනේ ඔව් අපිට දැන් මේ වෙබ්සයිට් එකෙන් ඕඩර් කරපු ප්‍රමාණි පොත් සහ පැකේජස් යවා ගන්න බෑ. ඒ තරමට ලොකු ලෝඩ් එකක්. මොකද අපි ලොකු ව්‍යාපාරිකයෝ නෙමෙයි. අපි සාමාන්‍ය සේවයක් සපයන කණ්ඩායමක් විදිහට වැඩ කරන නිසා අපිට ටිකක් කරගන්න අපහසුයි. ඒක නිසා අර ඔන්ලයින් වෙබ්සයිට් එකෙන් ඕඩර් කරපුවා පොඩ්ඩක් මට මැසේජ් එකක් තියලා ඒක කරන විදිහ ප්‍රොසීඩියර් එක ගෙන්න ගන්න ෆෝන් එකට. ඒ තරම් ඕඩර් එක වැඩි නිසා මට තනියෙන් අපහසුයි උත්තර දෙන්න. අපේ කණ්ඩායම චුට්ටක් හිර වෙලා ඉන්න මේ දවස්වල. මිස් මගේ බබාට ගුඩුසිය කිරි දානවනේ. ඔව් ගුඩුසිය සමහර වෙලාවට කිරි චුට්ටක් දාන්න පුළුවන්. ගොඩක් වාතය වැඩිපුර පෙවිලා තියෙනවා නම් ඒක නෝමල්. ඒක නිසා තමයි අපි කියන්නේ කිරි දුන්නට පස්සේ ගුඩුස් ඇරලා අනිත් පැත්ත හරවන්න කියලා. ගුඩුස් ඇරලත් අනිත් පැත්ත හරවන්න කියන්නේ ඔන්න ඔක හේතුව නිසා. මගේ බබාගේ නෝස් එක නෑ මිස්. ඒක හරියයිද? ඒක නම් කියන්න බෑ. නෝස් එක නැති වෙලා නැහැ. නෝස් එක ඇති කොයි හරි ඔක පොඩ්ඩක් උඩට ඇදලා ගන්න වෙන්නේ. අදින්න එපා. මම කිව්වේ ඒක හරියනවා. පවුලේ කට්ටියගේ විදිහට එනවා. සමහර බබාලාගේ නහය හරි චූටියට තියෙන්නේ. නහය ලොකුට තියුණොත් ඉතින් පිනොකියෝ වගේ කැතයිනේ. ඉතින් පුංචියට තීච්චාවේ ලොකු වෙනකොට ඔක ඉබේම හරියයි. හදන්න කරන්න නම් මම නම් අනුමත කරන්නේ. හදන්න කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයට ඒකපත් වෙනවා අවුරුදු දෙකක් යද්දී. හරි. තව ප්‍රශ්න තියෙනවද? මගේ ළඟ තව ප්‍රශ්න 4-5ක් ඉතුරු වෙලා තියෙනවා. අපි ලයිව් වෙන ප්‍රශ්න නැත්නම් තව දෙකක් විතර කතා කරන්න පුළුවනි. ඔව් බබාගේ නිශාන්ති ගමගේ බබාගේ හැම හුඟක් රළුයි මොනවද පාවිච්චි කරන්න ඕනේ? මොනවත් පාවිච්චි කරන්න ඕනේ නැහැ. බබාගේ හැම හුඟක්ම රළුයි නම් බේකින් සෝඩා චුට්ටක් වතුරට දාලා නාවන වෙලාවට බබාව දාලා තියන්නේ. ඒ වගේම බබාට අර එක එක ක්‍රීම් ಜಾති ඔය මොයිස්චරයිසර් ඒ තරම් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳට කැම දෙනවා නම් හොඳට කිරි ටික පෙවෙනවා නම් ඊට පස්සේ ඔය පිටින් කරන දේවල් ඔයවත් බේකින් සෝඩා චුට්ටක් දාලා තියන්නේ. ඒ වගේ දේවල් කරාම ඔය සල්ලු ගතිය ටික ටික හැරිලා යයි. හැබැයි හොඳ නිෂ්පාදනයක් ලෝකෙ පිළිගත්ත හොඳ නිෂ්පාදනයක් සහිත මොයිස්චරයිසර් එකක් බබාට පාවිච්චි කරන්න කමන්නේ. හැබැයි මොයිස්චරයිසර් හැමතිස්සෙම ගාලා තියන්න එපා. රෝම කුප වැහිලා තියෙන එක හොඳ නෑ බබාලගේ. ඒක නිසා නෑවුවට පස්සේ හරි මොකක් හරි වෙලාවකට මොයිස්චරයිසර් ටිකක් ගාලා අත ගන්න. ඊට පස්සේ ඒක සෝදලා දාන්න. තෙල් ගෑවත් එහෙමයි. ඔළුවේ තෙල් ගෑවත් මම කියන්නේ බබාට හොඳට තෙල් ගාලා මේ චුට්ටක් ඒක අයින් කරන්න. තාම බබෙක් ඇවිල්ලා ඉබිනවා. මෙහෙටින්. හරි. ඊළඟට මගේ බබාගේ ඔළුවේ තුවාල දානවා. මේ මොකද්ද? ඔළුවේ තුවාල දානවා කියන්නේ මං හිතන්නේ තව බබෙක් ඇවිල්ලා නිදි මගේ ඩොක්කුවේ මගේ බබාගේ ඔළුව ඒ බබා නම් මට කෝල් එකක් දෙන්න පින්තූරයක් එක මට ඒවල බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා මං අනිවාර්යෙන් බලන්න. මේ බබා නම් දැන් ලොකුයි හොඳටම. ඔව් මම හිතන්නේ අද අපි තව දවසක මේ වගේ ලයිව් එකකින් හමු වෙමු. අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මම මේ වැදගත්ම කියන ප්‍රශ්න ටික සහ ලයිව් ඔබ මාව හම්බ වෙන වෙලාවට ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තමයි බැලුවේ කතා කරන්න අද. ඉතින් අපි තව දවසක් ලයිව් එකක් එන්නම්. ඔයාලගේ ප්‍රශ්න එකතු කරලා තියාගන්න. තවකට කියන ප්‍රශ්න මට උත්තර දී ගන්න අමාරුයි. ඇත්තටම අපි ගත්ත වෙලාව වෙන දවසක අපි තව වෙලාවක් දාගෙන ඔබට දැනුම් දෙන්නම්. ඉතින් ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා අපේ මිස් නාලිකාවත් එක්ක මෙච්චර ඉක්මනට මෙච්චර ලොකු කණ්ඩායමක් මගෙත් එක්ක එකතු වෙච්ච එකට. ඉතින් වසර 20ක විතර මගේ තියෙන අත්දැකීම් සහ ලබාගත් දැනුම මම හරිම ආසාවෙන් ඔයගලන්ට ලබලා දෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් මගෙන් සේවය ගන්න. සමහර වෙලාවට මම හරිම බහුලයි කෝල් එකක් ගන්න බැරි තරමට ඒ වෙලාවට බැනුම් හරි කෝල් කළා මගෙන් අවශ්‍ය සේවයෙන් ගන්න කියලා ඉල්ලීමක් එනවා. ඒ වගේම අපේ නාලිකාවක ඉන්නවනම් තව ප්‍රෙග්නන්ට් මදර්ස්ලා එකතු කරන්න අපි නිවැරදිම දැනුම තමයි ඔයගලන්ට දෙන්නේ. හරිම දැනුම ඉතාම විශ්වාසයෙන් ඔයගලන්ට ලංකාවේ වගකීමකින් යුතුව මම දැනුම ලබා දෙනවා. මගේ වෙබ්සයිට් එක, මගේ බේබි කැලංක ගෲප් එක, ඒ වගේම අපේ මිස් නාලිකාව එක්ක එකතු වෙන සමා වෙන්න පුංචි ගැටලු මතුවෙනවා ඇති. මම කාර්ය
බහුල වීම නිසා සමහර වෙලාවට කතා කරන්න බැරි වෙයි, උත්තර දී ගන්න බැරි වෙයි. අනේ ඒව ගැන ගොඩක් සමාව ඉන්න. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට හැම කෙනාට.